ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ හත ශ්‍රේණියේ ඔබට මමත් එක්ක මුණ ගැහෙන තුන්වන වීඩියෝ මේ මීට පෙර වීඩියෝ දෙකකදී අපි මාතෘකා දෙකක් සාකච්ඡා කරා. අද මට ඔබත් සමග සාකච්ඡා කරන්න තියෙන පුතේ දශම මාතෘකාව. මම මීට කලින් පොඩ්ඩක් ඔයාලට මතක් කරනවා අපි 6 දී දශම පාඩමට මොනවද කරේ කියන එක. ඇත්තටම දශම කියන්නේ මොනවද? දශම හැදෙන්නේ කොහොමද? දශම බිහි වෙන්නේ කොහොමද? මේ ඔක්කොම තොරතුරු ඉගෙන ගත්තා අපි 6 දී. දශම එතන දශම කියවන්න ඉගෙන ගත්තා. දශම සංඛ්‍යා ලියන්න ඉගෙන ගත්තා. සරල අභ්‍යාස්තාව කීපයක් දශම පාඩමේදී අපි ඉගෙන ගත්තා. හැබැයි පුතේ අපි 7 දී එහෙම නෙමෙයි මේ 6 දී ඉගෙන ගත්ත කරුණු වලින් පටන් අරගෙන එතනින් ඔබට යනවා දශම පාඩමේ අපි දශම පාඩම උපමාතෘකා 7කට විතර කතා කරලා දශම සංඛ්‍යා භාග ලෙස දැක්වීම, භාග සංඛ්‍යා දශම ලෙස දැක්වීම, දශම සංඛ්‍යා 10 බල වලින් ගුණ කිරීම, දශම සංඛ්‍යා 10 බල වලින් බෙදීම, දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කිරීම, දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවෙන් බෙදීම වගේ මේ වගේ කරුණු කීපයක් සාකච්ඡා කරනවා. ඔබට වීඩියෝ රැඳී සිටින මේවා එකින් එක කතා කරන්න පුළුවන් වෙනවා. අපි දැන් එනම් බෝඩ් එකේ දෙතර හැරමු පුතේ. රයිට් පුතේ එහෙනම් අපි දැන් ඒ විස්තර කිරීමත් අනුව දැන් ඉස්සෙල්ලාම මේ දශම පාඩමේදී අපි අපේ දශම පාඩම ඇත්තරම බැලුවොත් නේ පුතේ මාතෘකා 6කට 7කට විතර බෙදන්නේ 7 පන්ති දශම පාඩම පළවෙනි මාතෘකාව උපමාතෘකාව තමයි මෙන්න මේ වගේ එකක් 10න් 3ක් ඊට පස්සේ 100න් 11ක් 10න් 47ක් 100න් 156ක් වගේ හරය 10 100 1000 වගේ 10 බලයක් වන තත්ත්ව භාගයක් දශම බවට පත් කිරීම. අපි කියනවා මේවට තත්ත්ව භාග නැත්තම් නියම භාග කියලා. මොකද හරයට වඩා ලවයකට ඒක අපි 6 දිගෙන ගත්තා. ඒ අතර මේ තත්ත්ව භාග වල හරයේ තියෙන පුතේ 10 100 1000 තව ඕනනම් 10 ගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ 10000න් 477 වගේ තත්ත්ව භාගයක් ගන්න පුළුවන්. හරය 10 බලයක් වන තත්ත්ව භාග දශමයක් බවට පත් කරන්න. මෙතන පුතේ අපි දන්නවා 10න් පංගු එකක් කියන්නේ දශම එකක් බව. එහෙනම් 10න් පංගු 3ක් කියන්නේ දශම 3යි. ඒ කියන්නේ 0.3යි. 10න් 3 කියන තත්ත්ව භාගයේ දශමයක් කරොත් 10න් 3යි. 100න් 11ක් කියන තත්ත්ව භාගයේ දශම කරොත් මෙතන 100න් 11 කියන්නේ අපි කෙටියම කියොත් හරේ දශම හරේ බිංදු 2යි. එහෙනම් දශම ස්ථාන දෙකක් තියෙන්න ඕන. එතකොට උත්තරේ 0.1 බවට පත් වෙනවා. මෙතන 10න් 47යි 10න් 47යි කියනකොට පුතේ 1000 කියනකොට බිංදු 3ක් තියෙනවා හරයට. එහෙනම් දශම ස්ථානත් 3ක් තියෙනවා. බිංදුවයි දශම මෙතන ඉලක්කම් 2යි දශම ස්ථාන 3ක් තියෙන නිසා 0.4යි 7 වෙනවා. 0.4යි 7 වෙනවා. ඊළඟට 100න් 156 100 කියනකොට බිංදු 2යි පුතේ. දශම ස්ථාන 2යි තියෙනවා. නමුත් ඉලක්කම් 3ක් තියෙනවා. එහෙනම් 1.5යි 6ක් විය යුතුයි. 10න් 447 10 කියනකොට හරේ බිංදු 4යි දශම ස්ථාන 4ක් තියෙන්න ඕන. නමුත් දැනට ඉලක්කම් 3යි තියෙන්නේ. 4 වෙනි ඉලක්කමට අපි ගන්න බිංදුවක්. මෙන්න මේ විදිහට මුලට බිංදුවක් ගන්නවා. එතකොට අවසාන උත්තරයට අපි එනවා 0.4යි 7යි 7. මේ සියල්ලම හරය 10ෙහි බල වන තත්ත්ව භාග දශම ලෙස දැක්වීම කියන මාතෘකාව. මේක එච්චර කතා කරන්න දෙයක් නෑ. බොහොම සරලයි. දරුවන්ට මේ ටික මම හිතන්නේ අවබෝධ වෙන්න ඇති. අපි ඊළඟ මාතෘකාව තියෙන්නේ හරය 10 බල නොවන තත්ත්ව භාග කියන එක. හරය 10ෙහි බල නොවන තත්ත්ව භාග
දසම ලෙස දැක්වීම කියන එක. එතකොට ඒකට අපිට උදාහරණයක් දැක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම පුතේ. දෙකෙන් එක. දෙකෙන් එකයි කියන්නේ අවශ්‍ය නම් මේක මේ තත්ත්වෙට ගන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා දැන් හරය 10ක් 100ක් 1000ක් 10000ක් වගේ තිබුණොත් එහෙම බොහොම පහසුවෙන් භාගය දශමයක් කරන්න පුළුවන්. ඒ කරුණ උදව් කරගෙන අපි මේ දෙක හරය 10ක් වෙන්න ಗುಣ කරනවා 5ෙන්. එහෙනම් තුල්‍ය භාග නීතිය අනුව මෙතනත් ගුණ කරන 5ෙන් 5 1 5යි. 10න් 5යි කියන්නේ 0.5. 0.5. ඊළඟට 4න් 3 ගත්තොත් අර වගේමයි පුතේ. 4න් 3 කියන්නේ මේ 4 හැබැයි ඔයාලට පේනවා පුතේ කීයෙන්වත් ගුණ කළත් 10 කරගන්න බෑ. මොකද 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12. 10 හැදෙන්නේ නැහැ. ඒ නිසා මේක 100ක් තමයි කරගන්න වෙන්නේ. එහෙනම් 4 ගුණ කරන්නේ 25න්. එහෙනම් 3ත් ගුණ කරන 25න්. 25වත් 3ක් 75යි. 100න් 75යි කියන්නේ පුතේ 0.5 ස්ථාන දෙකක් නේ 7යි 5. 0.7යි 5. ඔය විදිහට තුන්වෙනි නිදසුනක් අපිට ගන්න පුළුවන් 40න් 27 වගේ ගත්තොත් 40 100ක් කරන්න බෑ. ඇයි 40 සරක 40 40 සරක 80යි 40 සරක 120යි 40 කරගන්න පුළුවන් 1000 ගුණ කරන්න වෙන්නේ 25න් 25 සරක 0 25 සරක 400යි. එහෙනම් මේ 27ත් ගුණ කරන්නේ 25න් 25 සරකත් 175යි 17ක් ඉතුරුයි 50යි 17යි 67යි 675යි 100න් 675යි කියන්නේ 0.0 මෙතන 1000 කියන්නේ ඊළඟ 0.3යි එහෙනම් දශම ස්ථාන 3යි ඒ 3 තමයි 6යි 7යි 5. ඊළඟට තව ඕනනම් අපිට ගන්න පුළුවන් හතරවෙනි නිදර්ශනයක් විදිහට පුතේ 8න් 3. බලන්න හොඳට පුතේ 8 10ක් කරගන්න බෑ. ඇයි 8 වරක් 1ටයි 8 වරක් 2 16යි. 8 100ක් කරන්න බෑ. 8 වරක් 12 96යි. 12 වරක් 8 96යි. 8 වරක් 13 52ක් 102ක් වෙනවා. ඒ නිසා 8 10ක් කරගන්නත් බෑ 100ක් කරගන්න බෑ. හැබැයි දරුවනේ 8 අපිට 1000ක් කරන්න පුළුවන් 125න් ගුණ කරලා. ළමයි ටිකක් කල්පනා කරන්න 8 වරක් 5 40න් බිඳුවයි 8 වරක් 2 16යි 4යි 20න් බිඳුවයි 8යි 2යි 10යි. එහෙනම් මෙතනත් 125න් 125 වතුනක් පුතේ 375යි. බිංදු 3යි එහෙනම් දශම ස්ථාන 3යි දශම ස්ථාන 3 තමයි 0.3යි 7යි 5. ඔන්න අපි දැන් හරය 10 බලයක් නොවන තත්ත්ව භාගයක් දශමයක් බවට පත් කරන්නත් ඉගෙන ගත්තා. ඊළඟට ඔය විදිහටම අපිට පුළුවන් විෂම භාගයක්. ඒක මේවත් එක්කම යන එකක්. විෂම භාගයක් දශම බවට පත් කරන්න අපි උත්සාහ කරනවා. ආගන්න ළමයි විෂම භාගයක් දශම බවට පත් කිරීම. විෂම භාගයක් දශම බවට 4න් 7 විෂම භාගයක් 4න් 7 විෂම භාගයක්. දැන් මේක අපි දශම බවට පත් කරන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම පුතේ 4න් 7යි කියන්නේ 4න් 4යි ධන 4න් 3 කියලා ගන්න. හරිනේ. 4න් 7යි කියන්නේ 4න් 4යි ධන 4න් 3යි. 4න් 4යි කියන්නේ සම්පූර්ණ එකයි එකතු කිරීම 4 25න් ගුණ කරලා 100ක් වෙනවා. එහෙනම් මේ 3ක් ගුණ කරනවා 25න් එතකොට 75ක් වෙනවා. 1යි ධන
100න් 75 කියන්නේ 0.75. ඒ කියන්නේ 1.75ක් වෙනවා. විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරා. එහෙම නැත්නම් තව එකක් බලා ගන්න දරුවනේ 5න් 11. 5න් 11 අපි ගන්නවා 5න් 10කුයි එකතු කිරීම තව 5න් එකක් තියෙනවා. 5න් 10යි කියලා කියන්නේ 10ට 5වත් 2යි එකතු කිරීම 5 ගුණ කරනවා 2න් එතකොට 10යි. මෙන්න මේ 5 ගුණ කරනවා 2න් 10යි. එහෙනම් මේ එකත් ගුණ කරනවා 2න් 1 පරක් 2 2යි. 2යි ධන 10න් 2යි කියන්නේ 0.2යි 2.2ක් වෙනවා. ඔය ගමන්ම අපි උත්සාහ කරනවා දැන් මෙතන අපි කරේ විෂම භාගයක් දශමයක් බවට පත් කරන්න මිශ්‍ර සංඛ්‍යාවක් දශම බවට පත් කරන්නත් අපි කතා කරන පුතේ. ඒ මෙන්න මෙහෙම 3යි 8න් 1 කියලා ගන්න. ඕන්න මේ මිශ්‍ර සංඛ්‍යාව මේ වගේ විෂම භාගයක් කරලා හැම යන්නත් පුළුවන්. ඒක එච්චර නුවණක් කාර්යයක් වෙන්නේ නැහැ. 3 ලියලා එකතු කිරීම 8න් 1 ඔහොම ලියලා මේ 8 උත්සාහ කරනවා 1 10ක් 1 100ක් 1 1000ක් කරන්න. 1 10,000ක් කරන්න. අපිට කරන්න පුළුවන් මේක පුතේ 1000ක් කරන්න එක තමයි. 8 ගුණ කරනවා 125න් එකක් ගුණ කරනවා 125යි. 125 එකක් 125යි. 3යි එකතු කිරීම 1 2 3 දශම ස්ථාන බිංදු 3යි. එහෙනම් දශම ස්ථාන 3යි. දශම ස්ථාන 3 තමයි 0.125. 3යි දශම 1.25 අවසාන උත්තරේ වෙනවා. මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාව බවට පත් කරා. ඊළඟට 4යි 20න් 9 කියන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරන හැටි. මේ වැඩේ 4 එකතු කිරීම 20 ලියලා පුතේ අපි උත්සාහ කරනවා මේ 20 10 හෝ 100 හෝ 1000 හෝ 10000 වගේ සංඛ්‍යාවකට පත් කරන්න. ඔයාලට දැනෙනවා පුතේ 20 කීයෙන් ගුණ කළා 100ක් කරගන්න පුළුවන්ද? 5න්. එහෙනම් 9ක් ගුණ කරන්නේ 5න් 9 වරක් 45යි. 4යි එකතු කිරීම 0.2යි නම් දශම ස්ථාන 2යි. ඒ දශම ස්ථාන දෙක තමයි 0.45. 4කට 0.45ක් එකතු වුණා කියන්නේ 4.45ක් වෙනවා. 4.45ක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මිශ්‍ර සංඛ්‍යාව දශම සංඛ්‍යාව බවට පත් කරන්නේ. දැන් මේක අනිත් පැත්ත දශම සංඛ්‍යාවක් භාගයක් බවට පත් කරන්න. දශම සංඛ්‍යාවක් භාගයක් බවට පත් කරන්න ඒක එච්චරම අපහසුයක් නෑ. හරි සරලයි කාර්යය. බලන්න පුතේ 0.7 කියන දශම සංඛ්‍යාව. අපි උත්සාහ කරනවා දැන් මේක භාගයක් බවට පත් කරන්න. අපි දන්නවා පුතේ දශම ස්ථාන 1යි නම් ඒක 10න් 7ක් බව. මේ 10න් 7 තවදුරටත් හරයයිලා දෙකම එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. ඒ නිසා 10න් 7මයි. දෙවැනි එක 0.8 ඒත් දශම ස්ථාන 1යි. එහෙනම් එතනත් 10න් 8ක් වෙනවා. හැබැයි මේක පුතේ හරයයිලා දෙකම දෙකෙන් බෙදෙනවා. කියන්නේ දෙවරක් 4යි දෙවරක් 5යි උත්තරේ 5න් 4ක් වෙනවා. තුන්වෙනි දර්ශනය
බිංදුවයි දසම දෙකයි යට. දසමස්ථාන දෙකක්. ඒතර 10න් පංගු වෙන්න විදියක් නැහැ. 100න් පංගු. 100න් 28යි. 100න් 28යි. 100න් 28යි කියනකොට මේකේ හරයයි ළමයි දෙක එකම සංඛ්‍යාවකින් බෙදෙනවා. ඒ තමයි 4. 28ත් බෙදෙනවා 4න් 100ත් බෙදෙනවා 4න් 4 ඒවා 7යි 4 ඒවා 25යි අපිට අවසාන උත්තරයක් එනවා 25න් 7 කියලා. මෙන්න මෙහෙම අපිට පුළුවන් භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් වශයෙන් ප්‍රකාශ කරන්න. 0.4යි 5 කියන දශම සංඛ්‍යාව බලමු. දශම ස්ථාන 3යි. එහෙනම් මේක කීයෙන් 445 වෙන්න ඕනද? 10න් 445. 445 නැවත ලිව්වා. ඔයාලට පේනවා පුතේ මේ සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවා 5. 5 වරක් 10ට 2යි 0.200යි. 4ට නෑ 47ට 5 වරක් 840යි. 45ට 5 වරක් 945යි. අවසාන උත්තරයක් අපිට ලැබෙනවා 289ක් කියලා. මේ විදිහට අපිට පුළුවන් දශම සංඛ්‍යාවක් භාගයක් වශයෙන් දක්වලා සුළු වෙනවා නම් සරලම තත්ත්වයට ගේන්න. සුළු වෙනවා නම් සරලම තත්ත්වයට ගේන්න. රයිට්. එකත් හරි. ඊළඟට අපි මේ අපේ පාඩමේ අනු මාතෘකාවක් කතා කරනවා දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. පළවෙනි එක 0.7 ගුණ කරන්න තියෙනවා 5න්. මෙන්න දශම සංඛ්‍යාව මෙන්න පූර්ණ සංඛ්‍යාව. මේ දශම සංඛ්‍යාව මේ පූර්ණ සංඛ්‍යාව අපි දැන් ගුණ කරන්න යන්නේ. දැන් පුතේ මෙතනදී අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. 0.7 ගුණ කිරීම 5 කියන්නේ මෙහෙම බැලුවොත් එම 0.7 ඒවා 5ක්. ඔන්න ඔහම. මේක එකතු කරත් උත්තර එනවනේ. 0.7 5න් ගුණ කරත් එකයි 0.7 ඒවා 5ක් එකතු කරත් එකයි. 7යි 7යි 14යි. 14යි 7යි 21යි. 21යි 7යි 28යි. 28යි 7යි 35යි. 35න් මෙතන 5 දානවා 3ක් ඉතුරුයි. දශමත දැම්මා මේ පැත්තෙන් තමයි 3. එතකොට තමයි මේ උත්තරේ එන්නේ. අවසාන උත්තරේ 3.5. දැන් මෙතන හොඳ වෙලාවට 0.7 5න් ගුණ කරන්න තියෙනවා. 0.7 25න් ගුණ කරන්න තියෙනවා. ලියන්න බෑ මෙන්න මේවා දිගටම 25ක්. ඒක කරන්න පුළුවන් දෙයක්ද? පුළුවන් අමාරුයි. 0.7 75න් ගුණ කරනවා. 0.7 ඒවා 75 දිගටම ලියන්න. මහා පදයක් නේ ඒක. ගණිතය කියන්නේ ඒක නෙමෙයි. එහෙනම් අපි මේකට වෙනත් විකල්ප ක්‍රමයක් හොයන්න උත්සාහ කරමු. 0.7 ලියුවා. 5ත් ලියුවා. ගුණ කිරීමක් දැම්මා. 0.7 මේ දශම නෑම කියලා හිතා ගන්න 7. 7 ගුණ කරනවා 5න්. නේ? 7 ගුණ කරනවා මේ ටික අපි පොඩක් අපි අමතක කරමු මේ ටික. මෙන්න මේ ටික අමතක කරලා 5 ගුණ කරනවා 7න්. 5 සරක් 7 35. 5 සරක් 35. හැබැයි 7 නේ 0.7 නේ. එතකොට මෙතන දශම ස්ථාන එකක් තියෙනවා. එහෙනම් උත්තරේ දශම ස්ථාන එකක් වෙන් වෙන්න ඕන. ඒතර උත්තරේ 3.5ක් බවට පත් වෙනවා. උත්තරේ 3.7යි 5ක් බවට පත් වෙනවා. එහෙනම් මේ දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරනකොට දශම සංඛ්‍යාව අපි දශම නෑ කියලා හිතාගෙන පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා උත්තරේ ලියලා දශම සංඛ්‍යාවේ දශම ස්ථාන කීයක් තියෙනවද? උත්තරේට දශම ස්ථාන ප්‍රමාණය වෙන් කරනවා. මෙතන දශම ස්ථාන 1යි එකක් වෙන් කරා. දශම ස්ථාන දෙකක් තිබ්බනම් දෙකක් වෙන් කරන්න වෙනවා. උදාහරණයක් දෙවෙනි එක 0.74 ගුණ කිරීම 6. බලගන්න. 6 වරක් 4 24යි. දෙකක් ඉතුරුයි. 6 වරක් 4 42යි. 42යි 2යි 44යි. ඒ කියන්නේ 4යි. මෙතන දශම ස්ථාන 2යි. අනිවාර්යෙන් උත්තරේ දශම ස්ථාන 1යි.
දෙකක් වෙන් කරන්නම ඕන පුතේ. මෙතන දශම ස්ථාන 2යි උත්තරේ දශම ස්ථාන 2ක් වෙන් කරන්න. මෙතන දශම ස්ථාන 1යි උත්තරේ දශම ස්ථාන 1යි ගත්තු ක්‍රමය මේකයි. රයිට් තුන්වෙනි දර්ශනය 1.3.7.5 ගුණ කිරීම 8. දශම ස්ථාන 3ක් තියෙනවා මේ උත්තරේ. එතකොට 5 8 40න් බිඳුවයි 4ක් ඉතුරුයි. අපි දැන් 1.3.7.5 හිතා ගන්න 1375. දශම ස්ථාන නැහැ. ගුණ හිතාගෙන ගුණ කරනවා 8න්. 8 වරක් 40න් බිඳුවයි 8 වරක් 56 4යි 60න් බිඳුවයි 6ක් ඉතුරුයි. 8 4 24යි 6යි 30න් බිඳුවයි 3ක් ඉතුරුයි 8යි 3යි 11යි 1යි 2යි 3යි 1යි 2යි 3ක් අනිවාර්යයෙන් වෙන් කරන්න ඕන. උත්තරේ 11.0.0 බිඳු බවට පත් වෙනවා. ඔන්න ඔහම තමයි පුතේ දශම සංඛ්‍යාවක් අපි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ. ඊළඟට අපිට තවත් මාතෘකා තුනක් තියෙනවා මේක කතා කරන්න. ඒ තුනත් අපි කතා කරලා ඉවර කරමු කෙටියෙන්ම. දරුවෝ අවබෝධ කරගන්න ඔබට යම් හේකින් යම් කිසි කාරණයක් අතපසු වෙනවා නම් ඒක නැවත නැවත බලලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේක තරයක් දෙකක් විතර බලනකොට ඔබට ඒ බව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. right පුතේ එතකොට දැන් අපි මාතෘකා කීපයක් කතා කරා දශම පාඩමේ. දැන් අපිට තවත් මාතෘකා දෙකක් තුනක් විතර තමයි තුලා තියෙන්නේ. ඊළඟ එක තමයි දශම සංඛ්‍යාවක් 10 බලවලින් ගුණ කිරීම. දශම සංඛ්‍යාවක් 10 බලවලින් ගුණ කිරීම. ඒකෙන් අදහස් කරන්නේ දිග මාතෘකා තිබ්බට බයින් පාල ලේසි එච්චර මාරුවක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ පුතේ 0.75 ඔන්න දශම සංඛ්‍යාව 10 බලයක් කියන්නේ 10. නැත්නම් 100. නැත්නම් 10 වගේ සංඛ්‍යාවක් ගුණ කිරීම. දැන් මේකෙදි උත්තරේ ගන්න අපිට මෙහෙමයි දැන් මෙතන සාමාන්‍ය පන්ති කාමරයකදී වගේ මේක ක්‍රියාකාරකම තුලින් අවබෝධයක් කියලා දෙයක් ගන්න අපිට අපහසුයි සීමිත කාලයක් තියෙන නිසා පුතේ. ඒ නිසා මම කෙලිම උත්තරේ කියලා ගන්න ක්‍රමය මේ දශමතිත 10න් ගුණ කරනකොට මෙතන එක බිඳුවක් නිසා එක වාරයක් දකුණට යනවා. එතකොට මෙතන දින දශමතිත එක වාරයක් දකුණට ගියන් පස්සේ මෙතන උත්තරේ 7.5 වෙනවා. 7.5 වෙනවා. ඒ 10න් ගුණ කරන නිසා. 0.832 ගුණ කරනවා අපි 100න්. දැන් 100 කියනකොට 0.2යි. එහෙනම් මේ දශමතිත දෙවාරයක් දකුණට යනවා. 8 ඉලක්කම කරනකොට එක වාරයයි 3 ඉලක්කම කරනකොට තව වාරයයි 2යි. අන දෙවාරයක් ගියා දශමතිත ඊට පස්සේ 2. මෙතන 10න් ගුණ කරනකොට එක වාරයක් දශමතිත දකුණට 100න් ගුණ කරද්දී වාර දෙකක් දකුණට. ඒක තමයි නීතිය. එහෙනම් දැන් මම ආමුතුවෙන් කියන්න ඕනේ දරුවොත් එක්ක 85.4යි දශම ස්ථාන දෙකක් තියෙන සංඛ්‍යාවක් 1000න් ගුණ කරද්දී මේ තිත 3 වාරයක් දකුණට යනවා. එතකොට අපිට 3 වාරයක් ඇත්තට මෙතන තියෙන වාර 2යි. එතකොට අපි කරන්නේ මොකද්ද පුතේ? එක වාරයයි දෙවාරයයි තුන්වෙනි වාරයක් නැති නිසා මෙතන බිඳුවක් දානවා. උත්තරේ 85,810ක් වෙනවා. තව නිදර්ශනයක් බලා ගන්න. හතරවෙනි නිදර්ශනය 5.8 ගුණ කිරීම 1000. 1000 කියනකොට බිඳු 3යි. එහෙනම් මේ තිත 3 වාරයක් දකුණට යන්න ඕන. 3 වාරයක් කියන්නේ ස්ථාන 3ක් දකුණට පයින්න ඕන. ඔන්න එක වාරයක් පැන්නා. තව දෙවාරයක් පනින්න නැහැ. ඒ නිසා අපි කරන්නේ දෙවාරයක් කියලා බිඳුවයි 3 වාරයක් කියලා බිඳුවයි උත්තරය 5800ක් වෙනවා. ඕක තමයි එතන තියෙන කාර්යය. ඊළඟට අපිට ඔබත් එක්ක කරන්න තියෙන පුතේ දශම සංඛ්‍යාවක් 10හි බලවලින් බෙදීම ගැන. 10 බලවලින් බෙදීම. ඒ කියන්නේ අදහස් කරන්නේ 0.2යි 4යි කියන දශම සංඛ්‍යාව බෙදන්න තියෙනවා 10න් කියන්නකො. ගුණ කරද්දි මේ දශමතිත දකුණට වාර ගානක් එන්න වගේ බෙදාති දශමතිත වම් පැත්තට යන්නේ. ආපස්සට වම් පැත්තට යනවා කියලා කියන්නේ
මේක 10න් බෙදනකොට දැනට තිත තියෙන්නේ මෙතන තව එක වාරයක් මහාට පයින්නවා කියන්නේ තව බිඳුවක් ඇවිල්ලා මේ මෙහෙම දශම තේනවා. ඒ කියන්නේ 0.24 10න් බෙදනකොට මේ තිත එක වාරයක් තව වම් පැත්තට යනවා කියන්නේ බිඳුවක් මෙතන එනවා. ඒතර උත්තරේ 0.02 බවට පත් වෙනවා. 464.07 බෙදන්න තියෙනවා 100න් කියලා හිතමු. එතකොට මේ තිතට මොකද වෙන්න ඕන? එක වාරයක් දෙවාරයක් මමට එන්න ඕන. එතකොට 7 ලිව්වා බිඳුව ලිව්වා දැන් පටන් ගන්නවා. මෙතන ඉඳන් එක වාරයක් ආවා දෙවාරයක් ආවා. එතකොට දශම 100 නිසා 0.2යි දැන් 4. දැන් උත්තර කියමු අපි කට්ටියම 4.6 බවට පත් වෙනවා. තුන්වෙනි නිදර්ශනය 341.75 බෙදීම 10. මේ තිත එක වාරයක් මෙහාට යනවා කියන්නේ කී වාරයක් දෙන්න ඕන? එක වාරයක්. ඇයි බෙදන්නේ 10 න්නේ? 10 කිනොට 0.1 ඉන්නේ. ඔන්න එක වාරයක් ආවා තිත 4 3. උත්තරේ කියවන්න කට්ටියම 34.175. 56.37 බෙදන්න තියෙනවා 100 නේ 10. එතකොට මේක තුන් වාරයක් වම් පැත්තට එනවා. ඔන්න දැන් එක වාරයයි. ඇයි මෙතන තිබුණේ? එක වාරයයි. මෙතන තිබුණ එක වාරයයි දෙවාරයයි තුන්වෙනි වාරයක් නැති නිසා බිඳුවක් දැම්ම දශම තිත. උත්තරය 0.05 බවට පත් වෙනවා. කොහොමයි ඒක හදන්නේ? අපේ දශම පාඩම නිමා කරන්න තවත් එක මාතෘකාවක් තියෙනවා පුතේ. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. ඒක තමයි අවසානම උපමාතෘකාව වෙන්නේ. right. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. right ළමයි? බලගන්න පළවෙනි නිදර්ශනය 74.2 බෙදීම 2. මෙන්න දශම සංඛ්‍යාව මෙන්න පූර්ණ සංඛ්‍යාව. 74.2 බෙදීම 2 කියන එක. එතකොට දැන් මේකෙදි දැන් දරුවන්ට හතේ පන්ති දරුවන්ට මේක හුරු නැහැ මෙන්න මෙහෙම මේ විදිහට බෙදාන කියලා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ මේක දීර්ඝ බෙදීමකට ලක් කරන්න. 74.2 ඔන්න ඔහම ලියුවා අපි. ලියලා මෙහෙම දීර්ඝ බෙදීමක් දැම්මා 2. 7ට 2 3යි දෙවරක් 3 6යි එකක් ඉතුරුයි. මේ 4 ගත්තා 14ට 7යි දෙවරක් 7 හරියටම 14යි ඉතුරු නෑ. මේ 2 කියන්නේ දශම තිතෙන් පස්සේ ඒ නිසා අනිවාර්යයෙන් මෙතන දශම තිත 2ට 2 1යි. උත්තරය 37.1 වෙනවා. ඊළඟ නිදර්ශනය 41.35 බෙදීම 5. 41.35 බෙදීම 5. අපි අර වගේම දීර්ඝ බෙදීමකට ලක් කරගමු. මෙහෙම ලියුවා පුතේ. 5 ලියුවා. සාමාන්‍ය විදිහට බෙදානවා. දශම තිත අදාළ වෙන තිත තියන්න ඕන. කොහොමද? 4ට 5 ඒවා නැහැ. 41ට 5 ඒවා 8යි. 8 වරක් 5 හරියටම 40යි. ඉතුරු එක. අපි ඊළඟට ගන්න මේ තුනේ ඉලක්කම දශම තිතෙන් පස්සේ ඒ තුනේ ඉලක්කම ගන්න දශම තිතෙන් පස්සේ නිසා තුනේ ඉලක්කම මෙතන ගන්නත් එක්කම මෙතන තිතක් තියන්න වෙනවා. දැන් බලන්න 13කට 5 ඒවා 2යි 10යි 3ක් ඉතුරුයි. මෙහෙ ගත්තා 35කට 5
5 7යි 4 5 35යි 35න් 35ක් ගියාම බිඳුවයි. අවසාන උත්තරය 8.27. තුන්වෙනි නිදර්ශනය 47.5 2 බෙදීම 6. දශම සංඛ්‍යාව 47.5 2 බෙදීම 6. 4කට නෑ 47කට 6 7යි 42යි. 5ක් ඉතුරුයි. මේ 5 හැබැයි මේ 5 තියෙන දශම තිතේ දකුණේ. එතකොට මෙතන දශම තියන්න ඕන. 55කට 6 9යි. 6 වරක් 9 54යි. ඉතුරුයි එකක්. මේ දෙක ගත්තා. 12කට 6 2යි. අවසාන උත්තරේ 7.92 බවට පත් වෙනවා. දැන් පුතේ ඔහොම තමයි දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ. ඒතර දැන් අපි දරුවොත් එක්ක සාකච්ඡා කරා දශම මාතෘකාව උපමාතෘකා 7කට බෙදලා මේ මාතෘකාව 7ම ගැන කතා කරා. අපි ටිකක් වේගෙන් පාඩම ගියා. ඔබට අපහසු වෙනක් මත වුණොත් පුතේ චුට්ටක් වීඩියෝ දර්ශනය නතර කරලා ඒකට තේරුම් අරගෙන ඉස්සරහට යන්න. එහෙම නැත්නම් දෙවන වර බලන්න. එතකොට ගොඩක් විතර තේරුම් ගන්න පුළුවන් වෙනවා. මීටට අපිට එමීට යන්න විදිහක් නැහැ. ලොකු කාලයක් වැය වෙනවා. පන්ති කාමරේ වගේ මේක පහසුකම් නැති නිසා. එහෙනම් අපේ පාඩම මෙතනින් හමාරන පුතේ පහළ තියෙන වීඩියෝ එක පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ අභ්‍යාසය බලලා අභ්‍යාස කරන්න කියලා දරුවන්ට මම මතක් කරනවා. එහෙනම් ආයිබන් පුතේ. හොඳයි ආදරණීය දුවේ පුතේ. දැන් අදට අපේ පාඩම මෙතනින් සමාප්ත වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අභ්‍යාස කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. එවිට ඔබට අප වීඩියෝ දර්ශනයක් දෙමු සැනින් ඔබේ දුරකථනයට නොටිෆිකේෂන් එකක් ලැබෙනවා. ඒක ඔබට වාසියක් කියලා මම හිතනවා. එහෙනම් රයිට් අයිබන් පුතේ.